පංච උපාදානස්කන්ධය සහ පංචස්කන්ධය යන දෙක අතර සම්බන්ධතාවය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවනම්. සංකත මබිසංකරොන්ති තී සංඛාරා කියලා පොදුවේ විග්‍රහයක් තියෙනවා. සංකත මබිසංකරොන්ති තී සංඛාරා. සංකතේ සකස් කරනවා. සංකතේ කියන්නේ කුමක්ද? හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සියල්ල. කොටින් කියනනම් පංචස්කන්ධය. පංචස්කන්ධයට ඔක්කොම જાතිය ඇති නිවන හැර. නිර්වාණය පංචස්කන්ධයට ඇතුල් නැහැ. අනිත් ලෝක ධාතුවට ඇති සියල්ලම පංචස්කන්ධය ඇතුලේ තියෙනවා. පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ. එතකොට එතන සංකතම් කිව්වේ ඒ පංච උපාදානස්කන්ධය. රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥාන. එතකොට දැන් එතෙන්දී රූපය කියනකොට කොටස් තියෙනවා නේද? 28ක්. ඒ වගේම වේදනා, සංඥා, සංඛාර ඔක්කොම විවිධාකාර බෙදින් තියෙනවා. එතකොට එකක් ගානේ අபிසංකරණයක් තියෙනවා. කවුද අபிසංකරණය කරන්නේ? චේතනාව. චේතනාව තමයි අபிසංකරණය කරන්නේ. චේතනාවේ තියෙනවා අවස්ථා දෙකක්. සහජාත චේතනා, නානාක්ෂණික චේතනා කියලා. සහජාත චේතනා කිව්වේ සිත් 89ම චේතනාව යෙදෙනවා. ਸਰවචිත්ත සාධාරණ ඡායසිකයක් නිසා. ඒකෙන් විපාක සංස්කරණය කරන්නේ නැහැ. මතු විපාක සංස්කරණය කරන්නේ 89ම. ඔය 89 ඇතුළත තියෙනවා 33ක්. ඒ 33 දෙනා තමයි නානාක්ෂණික චේතනා කියන පදයෙන් ගනු ලැබෙන්නේ. නානාක්ෂණික චේතනා 33යි. ඒ 33 අරුණාම ඉතිරි 56ක් තියෙනවානේ. ඒ 56 තමයි විපාක චේතනා 36යි, ක්‍රියා චේතනා 20යි. ඒ ටික මතු විපාක උපදන දේවල් නෙමෙයි. ක්‍රියාසිතවල චේතනා ක්‍රියා මාත්‍රයි. විපාක සිත්වල චේතනා 36යි විපාක මාත්‍රයි. මතු නිපදවන්නේ නැහැ. ඒ හැර අකුසල චේතනා 12ක්, ලෞකික කුසල චේතනා 17ක්, ලෝකෝත්තර මාර්ග කුසල චේතනා 4ක්. එන්නේ 33. එයි මාර්ග කුසල චේතනා 4ක් වෙන් කරන්න ඕනේ. ඒක සසර දික් කරන එකක් නොවන නිසා. මේ සංකතය ස්කන්ධ පහ සසර දික් කරන්න මාර්ග චේතනා අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවා සසර ඒවට කියනවා මේ සසර කෙටික නැත්නම් ස්කන්ධ බර බහා තබන චේතනා. ඒතකොට 29යි එන්නේ. ওই 29 දෙනා තමයි රූපස්කන්ධය සකස් කරන්නේ. වේදනාස්කන්ධය සකස් කරන්නේ. සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ ඔක්කොම සකස් කරන්නේ මේ චේතනා 29. ඒ කොහොමද වෙන්නේ? දැන් යම් කිසි කෙනෙක් ඇහෙන් වර්ණ රූපයක් දකිනවානේ. ඒ දකින්න චේතනාවක් පහළ වෙනවා. රූපය චක්සු විඥාන චක්සුද්්වාරයෙන් දැකීම සඳහා ගන්න ඒ චේතනාව ඒකට කියන රූප සංචේතන. තේරුණානේ? රූප සංචේතන. ඇහෙන් දැක්ක රූප අරමුණ ඊට පස්සේ සිතින් අරමුණු කරනවා. ඒකත් රූප සංචේතන. එතකොට සිතින් නැවත ඉතින් ඒ ලස්සන බලනවා නැත්නම් අවලස්සන බලනවා මොනවා හරි ඒ රූප වර්ණ රූපයේ තියෙන ආකාරය නැවත සිතින් නිර්මාණය කරගෙන බලනවා. ඒ තමයි රූප සංචේතන. ඒකත් සංඛාර. ඊළඟට අපේ මිනිස්යම් ප්‍රේ කරන බොහොම මිහිරි සංගීත හරි ගීත හරි එක්කෝ ස්තුති කතාවක් හරි මොනවා හරි දෙයක් අහන්න ඕනෑ කන් යොමු කරනවා. ඒ ඇහිීම සඳහා යොමු කරනකොට ඒකට කියන්නේ ශබ්ද සංචේතන. ඊට පස්සේ අහලා මනෝද්වාරයෙන් නැවත මේක හිතට ගන්නවා. ඒක ශබ්ද සංචේතන. ශබ්ද ආරමුණු කරගෙන. ඔය වගේම මේ ප්‍රණීත සුවඳක්, මිහිරි සුවඳක් ආරමුණු කරනකොට චේතනාව ගන්ධ සංචේතන. ඒ නිසා නැවත ගන්ධාග්‍රහණය සඳහා සිත් පහළ කර ගන්නවා. ගන්ධයේ හිතින් විඳින්නේ. ඒ වගේම රස
දිවෙන් ගන්න රස අරමුණ ඒ රස විඳ ගැනීමේ චේතනාව රස සංචේතනාව. ඒ අරමුණු කරගෙන මනෝද්වාරයෙන් නැවත නැවත රස විඳිනේ කරනවා. අරමුණු කරනවා. තණ්හා කරනවා. ඒ වගේම කායික ස්පර්ශ වශයෙන් තුනක් තියෙනවා. පඨවි තේජෝ වායෝ. එතකොට පඨවි ධාතුවේ තියෙනවානේ ලක්ෂණ 6ක්. තද ගති, මෘදු ගති, බර ගති, සැහැල්ලු ගති, ගොරෝසු ගති, සිනිඳු ගති. එයින් තමා ප්‍රේ කරන ඒ ස්පර්ශය අරමුණු කරන්න චේතනාවක් පහළ වෙනවා. පොට්ටබ්බ චේතනාව. ඒ වගේ පොට්ටබ්බ සංචේතනාව. ඒ වගේම තේජෝ, පඨවි තේජෝ. තේජෝ කියන්නේ සිසිලස උණුසුම. ඔය දෙක සඳහා සිත පහළ වෙන චේතනාව. ඒකත් පොට්ටබ්බ සංචේතනාව. ඊළඟට සෙලවෙන ගතිය. වායෝ. සෙලවෙන ගතිය, පිම්බෙන ගතිය. ඒ අරමුණ ගැනීම ගන්නකොට ඒකත් පොට්ටබ්බ සංචේතනාව. ඒ තුන නැවත නැවත හිතින් ගන්නකොට ඒත් පොට්ටබ්බ සංචේතනාව. ඊළඟට සිතින්ම මවා ගන්න දේවල් තියෙනවා. සිතින්ම විතර්ක කරනවා යම් දේවල්. ඒ සම්බන්ධව යෙදෙන චේතනාව ධම්ම සංචේතනාව. එතකොට ඒවා නැවත නැවත සිතින් වඩමින් ඒ සංස්කාර වර්ධනය කරගන්නවා. ඉතින් දැන් මේ සංඛාර සබ්බ සංඛාර සමතෝ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළ තැන නිවනට නම සබ්බ සංඛාර සමතෝ. ලෝකයේහි ස්කන්ධ පංචකයේ තියෙන තාක්ම මේ සංස්කාර තමයි වර්ධනය කරනු ලබන්නේ. පහළ කරනවා වර්ධනය කරනවා. ඒව නැවත නැවත ප්‍රතිඵල වින්දනය කරනවා. දැන් අපි ඇහෙන් රූප දැකලා ඒවා නැවත නැවත උපදවා ගන්න කුසල්ද කරනවා අකුසල්ද කරනවා. කනින් ශබ්ද අහලා ඒවා නැවත නැවත වින්දනය කරන්න කුසල්ද කරනවා අකුසල්ද කරනවා. ඔය වාගේ දොරටු හයේම තියෙන ඒ අරමුණු නිමිති කරගෙන කුසල්ද කරනවා අකුසල්ද කරනවා. අන්න අபிසංකරණය කරන හැටි. අபிසංකරණය කරනවා. ඉතින් මේ විදිහට බැලුවාම මේ චේතනාව කියන එක ද්විත්‍ය ක්‍රියාකාරීත්වයක් ඇති කරගන්නවා. ද්විත්‍ය ක්‍රියාකාරීත්වය. මොකද්ද ද්විත්‍ය ක්‍රියාකාරීත්වය කියන්නේ? Taman එකට උපදනා චිත්තචෛතසිකයන් සම්පින්දනය කරනවා, සකස් කරනවා, මතු භවයන්හි සැප දුක් විපාක දීමේ ශක්තිය නිපදවනවා. මේක තමයි සංස්කාර ස්වභාවය. ඒක අවිජ්ජා පත්‍ය සංඛාරා කියන පදයෙන් ගැලින්නේ ওই ටිකමයි. අවිජ්ජා පත්‍ය සංඛාර කියන්නේ මේ සංඛාර පහළ වෙන්න හේතුව අபிසංකරණය කරන්න හේතුව නොදන්නකම. අනිච්ච දුක්ඛ අනාත්ම දන්නේ නැහැ, නාම රූප දන්නේ නැහැ, ස්කන්ධ දන්නේ නැහැ, ආයතන දන්නේ නැහැ, ධාතු හත දහන්න පටිච්චසමුප්පාද දන්නේ නැහැ. ඒ නොදන්නාකම නැමැති අවිද්‍යාව නිසා තමයි මේවට නැවත නැවත සංස්කරණය කරන්න හිත පහළ වෙන්නේ. ඒකට පුරෝගාමී වෙනා තෘෂ්ණාව, උපාදාන. ඒවා පුරෝගාමීලා තමයි මේ චේතනාව කුසල්ද අකුසල්ද රැස් කරන්නේ. කුසල් රැස් කරන්නත් උපාදාන පෙරට වෙනවා, අකුසල් රැස් කරන්නත් උපාදාන පෙරට වෙනවා. ස්වාමීන් වහන්සේ දැන් මූලික සිතට ඇති වෙන සර්ව සාධාරණ චේතනා ඉන්දන පළවෙනි සිත කියන්නේ ద్వාරයක අරමුණක් දෙතුනම ඒ පිළිබඳව ඇති වෙන චේතනා ඒකේ ඒ සිතට අනුව තෝරන්නට ඕනේ. දැන් අපි බලමු චක්සුද්්වාරික චිත්ත වීතියක් අනුව. දැන් එහින් රූපයක් දකිනකොට පළමුවෙන්ම ඇති වෙන්නේ භවංග සංතතියේ සිඳී පංචද්වාර වර්ජන කියන ක්‍රියාහිත පහළ වෙනවා. ඒ සිතිනුත් අරමුණු ගන්නවා. ඒ සිතින් අරමුණු ගන්නේ අරමුණු බලනවා නෙමෙයි. එයා කරන්නේ කොයි දොරටුවද මේ අරමුණ ආවේ කියලා දොරටුවට හරවනවා. එයා දන්නේ නැහැ මේක රූපයක් මේක සද්දයක් කියලා. නමුත් රූපේ අරමුණු දැක්ක නැත්නම් ඒක අරමුණු වුණා හිතට එයා දකින්නවා නෙමෙයි. ඒ දොරටුවට හරවන එකයි එයාගේ වැඩේ. එතන තියෙන්නේ විපාක මේ ක්‍රියා චේතනාවක්. එතන තියෙන ක්‍රියා විපාක මත විපාක දෙන එක නෙමෙයි. ඊළඟට චක්කු විඥාන හිත පහළ වෙනවා. ඒ රූපයේ දකින්න රූපයේ සුබ යයි සම්මත දෙයක් නම් කුසල විපාක චක්කු විඥාන හිත පහළ වෙනවා. අසුභයයි සම්මත දෙයක් නම් අකුසල විපාක උපේක්ඛා සාගත චක්කු විඥානෙ පහළ වෙනවා. එතන තියෙන්නේ ඒ රූප සංචේතනා කියන චේතනාවමයි. ඒකෙත් මතු විපාක දෙනවා නෙමෙයි. ඒක අතීත කර්මයක විපාක ඵලයක්.
ඊළඟට පහළ වෙන ඒ අරමුණ පිළිගන්න ආකාරය වැනි සිතක් සම්පටිච්චන. ඒක විපාක චේතනාවක්. මත විපාක දෙන්නේ නැහැ. ඊළඟට පහළ වෙන සම්පීර්ණ කියලා ඒ අසවල් දෙය කියලා තීරණය කරන ආකාරي සිතක්. ඒක චේතනාවක් විපාක චේතනාවක්. මත විපාක දෙන්නේ නැහැ. ඊළඟට පහළ වෙන වොත්තපනි කියලා ක්‍රියාසිතක්. ඒක ක්‍රියා මාත්‍රයි. ඒකේ චේතනාව තියෙනවා. ඔය කියන සිත් පහේ චේතනාව මත විපාක දෙන්නේ නැහැ. ආවර්ජන සිත, විඥාන සිත, සම්පටිච්ඡන, සම්තීන, වොත්තපන. එයින් දෙකක් ක්‍රියාසිත, තුනක් විපාක සිත. ඒතොර දෙකක්ම ක්‍රියා චේතනා, තුනක් විපාක චේතනා. ඊළඟට තමයි ඒ කියන වොත්තපන සිතෙන් තීරණය කරන කොයි පැත්තටද හරවන්නේ කියලා. ඔය වොත්තපන සිත දොරටුවක්. දොරටුවක් කියන්නේ පැත්තට හරවන දොරටුවක්. පුජ්‍යලයාගේ సంతානයේ යෝනිසෝ මනසිකාරයේ කියන නූනට හුරුව කල්පනා කිරීම පුරුදු කළ තිබුණා නම් කුසල පැත්තට හරවනවා. යෝනිසෝ මනසිකාරය පුරුදු නොකර හිටියා නම් කෙලින්ම අකුසල පැත්තට හරවනවා. ඒ කියන්නේ සුභ වශයෙන් ගන්නවා සමහරට අසුභ වශයෙන් ගන්නවා එක්ක ඇලෙනවා නැත්නම් ගැටෙනවා. ඒක මුලාව. ඔය කියන ක්‍රමයට අකුසල චිත්ත වීතිකට හරවනවා. අයෝනිසෝ මනසිකාරය නුවණින්තර දැන් ලස්සන දෙයක් නම් දැක් හරි ලස්සනයි කියලා හිතනවානේ. එතනකොට මොකද වෙන්නේ? අන්න ජවන්සිත පහළ වෙන්නේ ලෝභ මූල ජවන්සිත. ඒකේ සෝමනස සහගත වෙන්න පුළුවන්, ditthිගත සම්ප්‍රයුක්ත වෙන්න පුළුවන්, අසංකාරිකව අසංකාරික වෙන්න පුළුවන්. ඒකේ චිත්තචෛතසික ධර්ම 20ක් එකවර පහළ වෙනවා. ඒ 20 දෙනාම කරන්නේ අරක අල්ලගන්න එකයි. ලෝභයෙන් අල්ලගන්නවා. එතකොට පළමුවෙන් කරන්නේ රූපම් පඨම චිත්තේන තීතං ဒ ුතිය චේතසා නාමං සතිය චිත්තේන අත්ථං චතුත්ථ චේතසා. ඔය චිත්ත වීති පේලියක් යනවා. පේලි කියන්නේ පළමුවෙන් ඇතිවන්නේ රූප අරමුණ ගත චිත්ත වීතිය. ඒක චිත්තක්ෂණ 14ක් යනවා පේලියට. දැන් 5යි, ජවන්සිත 7යි, සදාරමණ 2යි. චිත්ත වාර 14ක් යනවා. ඒ 14න් 7ක් තමයි අකුසල පැත්ත බැලුවාම අනිත් 7ම එයින් 2ක් ක්‍රියා, අනිත් 5 විපාක. එතකොට ජවන්සිත 7ේදී සියල්ල රූපේ සම්බන්ධ අවබෝධයක් නැහැ. ඊළඟට තීතං ဒ ුතිය චේතසා ඊළඟට මනෝද්වාරික ජවන් වීති දුවනවා. මේ තමන් ඇහෙන් ගත්ත අරමුණ දැන් මනෝද්වාරික ජවන් වීතියකින් ඊට පස්සේ රස විඳින්න යනවා. ඒකෙන් කරන්නේ ඒ චක්සු විඥාණයෙන් දුටු රූප අරමුණ නැත මනෝ විඥාණයෙන් දකින. ඒකට යනවා චිත්තවාර 10ක්. ආවර්ජනාසිතයි, ජවන්සිත 7යි, තදාරමණ 2යි. ඔය ඉහළ පන්තිය කියනකොට අඩු වෙනකොට තදාරමණ 2 අඩු වෙනවා. එතකොට මේ චිත්තවාර 10න් 3ක්ම එකක් ක්‍රියා, 2ක් විපාක. මැද ජවන් හිත 7 තමයි අකුසල වුනේ. ඊළඟට නාමං තති චිත්තේන ඊළඟට තමයි නම දැනගන්නේ. මේ අහවල් දෙය කියලා නම සම්මුති දෙයක් නමක් දැනගන්නවා. ඒකටත් යනවා චිත්තවාර 10ක්. ආවර්ජන සිතයි, ජවන් සිත 7යි, තදාරමණ 2යි. ඔය ඉහළ මට්ටමේ. අත්තං චතුත්ථ චේතසා ඊළඟට දැනගන්නවා ඊළඟට චිත්ත වීතියක් යනවා මේකෙන් අහවල් දේ කරන්න පුළුවන්. අහවල් අර්ථයක් මේකෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු දැන් මුදලක් කාසියක් දැක්කනේ. ඉතින් කාසියෙන් කරනවා එයා දන්නවා. ඒක දැනගන්නේ 4වෙනි චිත්ත වීතිය. ඊට පස්සේ තමයි ඔන්න තදින්ම ඇලෙන ගැලෙන සිත් පහළ වෙන්නේ. ඊට පස්සේ 5වෙනි ජවන් වාරිදේ තමයි ලෝභ වශයෙන් ඇලෙනවා තදින්ම. උපාදාන වශයෙන්ම ගන්නවා තදින්ම. ඒවා තමයි කෙලීම බරපතල අකුසල්. ඒ වගේම කුසල් පැත්තන බරපතල කුසල් වෙන්නේ. දැන් කුසල් පැත්තට හරවනකොටත් අර වොත්තපන සිත යෝනිසෝ මනසිකාරයේ පුරුදු පුජ්‍යලයාට කියන්නේ සංචිත්ත සංතාණයට ඒ තදා මේ වොත්තපන සිතෙන් හැරෙන්නේ කුසල පැත්තට. දැන් ලස්සන මලක් දැක්ක කියලා හිතමු. මලක් දැක්ක පුජ්‍යලයාගේ වොත්තපන සිතෙන් කුසල පැත්තට හරවනවා මේ මල
බුද්ධ පූජාට පූජා වේවා. නැත්තම් මේ මල අනිත්‍යයි ආදි වශයෙන් හිතන පළමුවෙන් කරන්නේ දැකීමේ චිත්ත වීතියයි. ඒකයි රූපම් පඨම චිත්තේන පළමු චිත්ත වීතියෙන් රූපය දැක්කා. තීතං ဒုတိ ය චේතස දෙවෙනි චිත්ත වීතියෙන් තමයි අතීත අරමුණු වශයෙන් මේ රූපය හිතින් ගන්නවා. රූප අරමුණ. ඒකේ චිත්ත වාර 10ක් යනවාර වගේ. ඊළඟට නාමයේ මේ කහවල් දෙය කියලා නම සිහිපත් වෙන චිත්ත වීතියන තුන්වෙනි. ඊළඟට අත්තංචත් මේකෙන් අහවල් වැඩේ කරන්න පුළුවන් කියලා හතරවෙනි චිත්ත වීතිය යනවා. ඊළඟට තමයි දැන් යෝනිසෝ මනසිකාරයෙන් දන්නේ. ඒ නිසා මේක එක්කෝ හරවනවා බුදු ගුණයට. මේ මල පිරිසුදුයි මේ බුද්ධ පූජා වේවා. මේ වර්ණයෙන් බුද්ධ පූජා වේවා. එහෙම නැත්නම් හරවන මේ මල අභ්‍යන්තරයේ තියෙන්නේ රූප කොටස් 8ක් සුද්ධාෂ්ටක රූප සමූහයක්. එයින් පළමුවෙන් එහාට දිස්සුනේ වර්ණ රූපය. ඒක ඇතුළේ තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ ඒවා ගන්ධ රස ඕජා අන්න රූප ටික හැරෙව්වා. ඊළාට හරවන රූප අනිච්ච දුක්ඛ අනාත්ම. එතකොට ඒ ඔක්කොම කරන්නේ පස්වෙනි ජවන් වීතියෙන් පස්සේ. පස්වෙනි ජවන් සිතත් ඒක සම්පූර්ණයෙන් බරපතල කුසල. ඒතකොට මහත්මෝ මේ ජවන් වීති පහක් ගියා කියන එකට තත්පරයක් නැහැ. තත්පරෙන් කෝටියෙන් පංගුවක් නැහැ. ඒ තරම් කෙටි වේලාවක ඔක්කොම සිද්ධ වෙනවා. ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ චිත්ත නියාමය. කාගේවත් මෙහෙවීමක් සංවිධානයක් නෙමෙයි චිත්ත නියාමය. එතකොට ඒ චිත්තචෛතසික ධර්මයන් අතරත චේතනාවට ලැබෙන මුල් තැන. චේතනාව තමයි මේවා සංස්කරණය කර ඉදිරියට යවන්නේ සිත. ඉතින් හැබැයි ඒක පූර්වාංගම වෙන්නේ සිත. සිත නැත්තම් චේතනාවක් නැහැ. ඒ නිසා මනෝපුබ්බංගම ධම්මා කිව්වනේ. හැම චිත්තචෛතසිකයකටම කියන්නේ හැම චෛතසිකයකටම මුල සිත. සිත තමයි ප්‍රධාන ඉසුරුම. අනිත් ඒවා සිත එක්ක පහළ වෙන්නේ. ඉතින් ඒවත් අර වගේම ඒ විදිහටම එකකට ප්‍රත්‍ය වෙන ක්‍රම තියෙනවා. දැන් පස්සේ ප්‍රත්‍ය වෙනවා සහජාත අඤ්ඤමඤ්ඤ ඊළඟට නිශ්‍රය ඊළඟට උපනිශ්‍රය ඊළඟට ආහාර ඊළඟට අත්ති සම්ප්‍රයුක්ත අත්‍යාගත ප්‍රත්‍යසත්‍ය ගොඩෝකෙම පස්සචෛතසිකයේ ඒ චිත්තචෛතසිකයන් ප්‍රත්‍ය වෙනවා. වේදනාවත් ඒ වගේ සහජාත අඤ්ඤමඤ්ඤ සම්ප්‍රයුක්ත උපනිශ්‍රය සම්ප්‍රයුක්ත ඊළඟට සම්ප්‍රයුක්ත අත්ති අවිගත ඔය ඉන්ද්‍රිය ඔය ප්‍රත්‍ය රාශියකින් වේදනාව ඉතිරි ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා. ඔය වගේම චේතනාවත් සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සරය ඒ වගේම උපනිශ්‍රය ඒ වගේම ආහාර ඊළඟට සම්ප්‍රයුක්ත අත්ති අවිගත ශක්ති 8කින් චේතනාව ඒ චිත්තචෛතසිකයන්ට සහයෝගී දෙනවා ප්‍රත්‍ය වෙනවා. ඒ බොහොම සියුම් තනක් ඕක. ඉතින් මේවා එකක් ගානේ කියන එක දිග වැඩි නිසා තමයි සංකතම අபிසංකරෝති සංඝාරා කියලා කිව්වේ. මේ සංකත කියන්නේ හේතුඵල ධර්මයන් හටගන්න පංචස්කන්ධය. එක තැනක පංචස්කන්ධය සකස් කරනවා. ඒ නිසා සංස්කාර කියන එක බොහෝම ක්‍රියාකාරීත්වයෙන් ඉහළ තැනක් ලැබෙන ධර්මතාවක් සංකාර කියන්නේ. දැන් සංස්කාර ස්කන්ධ කියනකොට චේතනාව ප්‍රධාන චෛතසික 50ක් කියනවා. සංස්කාර ස්කන්ධ කියනකොට වේදනා සංඥා ඇරෙති චෛතසික 50ම සංස්කාර ස්කන්ධ. තව තියෙනවා කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා තුනක්. කාය සංස්කාර අස්වාස ප්‍රස්වාස. වචී සංඛාර විතර්ක ਵਿਚාර දෙක. චිත්ත සංඛාර වේදනා සංඥා. ඒ විදිහට තියෙනවා. ඒකට අවිජ්ජා පත්‍ය සංඛාරා කියනකොට චේතනා 29. කුසල චේතනා 29. විපාක පටිසන්ධිදායක කියන එකයි. පටිසන්ධිදායක චේතනා 29ක් තියෙනවා. ඒක තමයි අවිජ්ජා පත්‍ය සංඛාරය. පුඤ්ඤාභි සංඛාර කියලා 13යි, අපුඤ්ඤාභි සංඛාර කියලා 12යි, ආනන්ජාභි සංඛාර 4යි. සියල්ල 29. හරි. පටිසන්ධියට බලපාන. ඒ කියන්නේ මරණාසන්න මොහොතේදී කාගේවත් කැමැත්තක් අනුව නොව කර්ම ආනුභාවයෙන්
කර්මානුභවයෙන්ම ওই තුනෙන් එකක් එළඹ සිටිනවා මරණාසන්න මොහොතේ මරණාසන්න ජවම් වලට. තමන් කරගත්ත කර්මය නැත්තම් කර්මයේ කරන්න ලැබිච්ච උපකරණයක් නැත්තම් උපදින තැන ලකුණක්. ඔය කරුණු තුනෙන් එකක් එනවා මේ කර්ම බලයෙන් උපට්ඨාති කියලා කියන්නේ. කර්ම බලයෙන් හිතට වැටෙනවා. ඒකෙත් කියනවා දැන් ගරු කර්මයක් තියෙනවා නම් ඒක මුලට එනවා. අනිත් ඔක්කොටම ඉස්සලා ඒක එනවා. ගරු කර්ම කියන්නේ පංචානන්තරී කර්ම, නීති මිසුදුතු කර්ම. අකුසල පැත්තේ. කුසල පැත්තේ නම් අෂ්ඨ සමාපatti, උපචාර සමාධි, අෂ්ඨ සමාපatti හා විපස්සනා ඥාන. මේවා ගරු කර්ම. ඒවා ඉස්සරහට එනවා. එහෙම එකක් නැති කෙනෙකුට ආචීර්ණ කර්ම, ජීවිතේ වඩාත්ම පුරුදු කරපු දේවල් ඉස්සරහට එනවා. එහෙම නැති කෙනෙකුට ආසන්න කර්ම. ආසන්න කර්ම කියන්නේ ඒ තමන් මරණයට සමීප වේලාවක සිදු කරගත්ත කර්මයක්. අනික කටත්තා කර්ම. අර මුලින් කියපු තුනම නැත්නම් ඊට පස්සේ ජීවිතයේ අමතක වෙච්ච දේවල් තියෙනවා. එක්ක පූර්ව භවයේ අර අපරාපරිවේදනීය දේවල් තියෙනවා. ඒකක් එනවා. ඒක තමයි මේ කටත්තා කර්ම. ඒවා කර්ම බලයෙන් කර්මයේ සිහි වෙනවා නැත්නම් ඊට අවශ්‍ය වෙච්ච උපකරණයක්. දැන් අපි දානයක් දුන්නා නම් දානෙ දෙන්න භික්ෂුන් වහන්සේලා නැත්නම් දාන වස්තු ආසන පැනවීම ගෝවා සිහිපත් වෙලා එනවා. කර්ම නිමිති. දැන් බණක් ඇහවනම් ඉතින් මේ ධර්මාසනයේ ධර්ම කතිකයන් එහෙම නැත්නම් ඒ වාඩි වෙලා හිටි ස්ථානීය වගේ දෙයක් පේනවා. භාවනා කළා නම් ඒ සම්බන්ධ අරමුණක් පේනවා. ඒ ඔක්කොම කර්ම නිමිති. දැන් සතුන් මැරීම ආදීටත් ඒ වගේ තමයි. තමන් අකුසලයක් නම් කරන හිටිය අකුසලයට සම්බන්ධ උපකරණයක් සිහි වෙනවා. ගති නිමිති කියන්නේ උපදින තැන සම්බන්ධ ගති නිමිත්තක්. අර එක්තරා රහතන් වහන්සේ නමක් හිටියා. මේ රහතන් වහන්සේගේ පියතුමා දඩයක්කාරී. ඉතින් රහතන් වහන්සේ තමන්ගේ පුතා රහත් වෙලා උන්වහන්සේ නිතර පියාණන්ට ආවාද කළා ඔය වැඩේ අත්හරින්න නෑ අත්හැරියේ නෑ. පස්සේ බලෙන් මහාන කරවා ගත්තා. බලෙන් මහාන කරවාගෙන සාමණේර භාවයෙන් තියාගෙන උපස්ථාන කළා. ඉතින් උපස්ථාන කරමින් ඉන්න අතර ඉතින් වයෝවෘද්ධ වෙලා ඔන්න ගති නිමිති පහළ වුණා. ඉතින් කෑ ගහලාගෙන ඔන්න බල්ලෝ වෙනවා කියලා. ඒ කියන්නේ අර බල්ලන් පිටවදාගෙන දඩේ මේගි ඒ කර්ම නිමිත්තාව. ඒතර රහතන් වහන්සේ තේරුම් අරගෙන සාමණේරයන්ට කැපකරුවන්ට කියලා වහාම මල් එකතු කරලා චෛත්‍ය ළඟ මල් ආසනයේ මල් වලින් පෙරෙව්වා. පුරවල ඇඳ පිටින් උස්සගෙන ගියා. ලෙඩාව උස්සගෙන ගිහින් මෙන්න මහ තෙරුන් වහන්සේ උදෙසා මල් පූජාවක් තියෙන අත ගන්න සාදු කියන්නේ. පේනවා ඉතින් ඇහෙනවා. ඉතින් එතකොට මල් පූජාවට අත ගහලා සාදුකාර දුන්නා. එතකොට ඔන්න අම්මලා එන අයින් වෙන්න. අන්න දිව්‍ය ලෝක ගත නිමිති පහළට. පස්සේ රහතන් වහන්සේ ඒකට ඊට දීලා තියුණේ ඉතින් අපවත් වෙලා දෙව්ලොව උපන්නා. අර ගති නිමිත්ත ආවේ කර්ම නිමිත්තක් ආවේ. ඊට පස්සේ ගති නිමිත්ත ආවා. එහෙම තියෙනවා. අර තමන්ගේ දැන් ආසන්න කර්මත් ඔය වගේම ඉස්සරහට එනවා. අර සුවම්ගිරි කන්ද කියලා අපේ ආරණ්‍යයක් තියෙනවා. එතන සතනගිරි පබ්බති කියලා පුරාණ නම. ඒක වැඩි හිටියා චුල්ල පින්දපාතික තිස්ස කියලා රහතන් වහන්සේ නම. ඒ රහතන් වහන්සේ අසා ගම්වල තමයි පින්දපාත යන්නේ. ඔය ගමක කිසි කෙනෙකුට අපායට යන්න දෙන්නේ නැහැ. හැබැයි ඒ ගමට ආසන්න ගමක් තියෙනවා දමිල දෝවාර කියලා. දෙමිල දොර දැනුත් තියෙනවා. දැනුත් කියන්නේ දෙමිල දොර. ඒ ගමේ 55 අවුරුද්දක් බිලී බාපු මිනිස්සෙකිට බිලී වැද්දේ. කවදාකවත් බණ අහලා නැහැ, දන් දීලා නැහැ, සංඝයාට දෝත නග වැදලා නැහැ. මේ රහතන් වහන්සේගේ දිවසට පෙවුණා එයා අද මැරෙනවා. අපායට යනවා. ඒ නිසා වැඩියා ගෙදර මිඳුලෙට. එළ ගෙදර උපාසිකාටික මම මේ ලෙඩා බලන් ආවා ආසනයක් පනවන්න. ඉතින් ඒ ලෙඩා ඇඳේ ඉන්නවා. ඉතින් ලෙඩාට අනේ හාමුදුරුවෝ මම පුරුදු නෑ එන්න එපා කියන්නේ.
පස්සේ රහතන් වහන්සේ කිව්වා ලෙඩාට නේ මට ඕනේ. ඒ නිසා ආසනයක් වන්දනා. ඒ ඇත්තට ඉතින් කරුණාව නිසා එහෙම කියන්නේ නැත්නම් ඉතින් කියනවා. ඉතින් ඔන්න ලෙඩා ළඟට ඉතින් මෛත්‍රියෙන් ගිහින් කතා කරන්නේ. ඉතින් උපාසක මහත්තයෝ දැන් වා ගිලන්නේද? දැන් හොඳ නේද පන්සිල් ගන්න? හොඳයි ආමරණ මන් නම් දන්නේ කිව්වොත් කියන්නේ. නමස්කාරේ කියෙව්වා. ඉතින් තිසරණේ කියෙව්වා. අනේ තිසරණේ තතියම්පි සංඝං සරණං ගච්ඡාමි කියලා ඉවර වෙච්ච ගමන්ම දිව ගැලවිලා වැටුණා. අර බිලිබාබු කර්මයේ විපාක මෙලව. අය වචන කියන්න බැරි වුණා. ඉතින් ඔය ටික දැනගෙන තමයි රහතන් වහන්සේ වැඩි. තව විනාඩියක් දෙකක් ඉස්සර වුණා නම් ශික්ෂාපද කියවයි. ඉතින් ඒ වෙලාවට සිහිය තියෙන මිනිස්යාගේ පස්සේ උපදේශ දුන්න උපාසක මහත්තයා කිසි බයක් හිතන්න එපා. දැන් ඔය තිසරණය මුල සිට අගට අගසටම වලට හිතින් කියවන්න. හිතින් කියව ඉන්න කිව්වා. ඒ විදිහට කරා. ඇයි මේ අන්තිම මොහොතේ කවුරුණක් දුකටපත් වුණාවනේ වගේ ඕනෙන්නේ. අනේ මිනිස්සයා මැරිලා ගිහින් චාතුරු මහා රාජික දිවි ලෝක උසන්නා. එදා හන්දෑවේ රහතන් වහන්සේගේ සක්මන් කෙළවරට ආවා. එවෙලා වැන්දා. වැන්දලා කිව්වා ස්වාමීන් වහන්සේ ආර උදේ ගිහින් සිල් දුන්නේ මටනේ තිසරණේ. ඉතින් ස්වාමීන් වහන්සේ තිසරණේ දීපු නිසා මම චාතුරු මහා රාජික උපන්නා. පංචදිවන නම් මං ඊළට යන්නේ තිබුණා. ඉතින් රහතන් වහන්සේ කියන්නේ ඉතින් ඒක තමන්ගේ පාඩුවනේ ඒ වෙලාව දිව ගැලුණානේ කොහොමද කියවන්නේ. නමුත් දැන් ඉතින් අපාට නොවැටෙන්න ඔය දෙවලෝ ඉඳගෙන පින් කරගන්න කිව්වා. බණ අහන්න තියෙනවා දෙවලෝ. ඒ වාගේ ඉතින් අර ආසන්න කර්ම ඒවා. ඒවට කියන්නේ ආසන්න කර්ම. එයාට ඒක සිහි වුණා. ඒවා යටපත් වුණා. ඒ ගතිය සුගතියකට ගියානේ. සුගතියට ගියන් පස්සේ ඒ විපාක ලැබෙන්නේ නැහැ. අය මනුස්ස ලෝකයට ආවම බලන්න පුළුවන්. මනුස්ස ලෝකයට ආවම කර්මඵල දෙන්න පුළුවන්. හැබැයි හොඳ කල්යාණ මිත්‍රයෙක් ඇතිව බණ භාවනා කරලා ධ්‍යාන වඩා බඹලෝ යන්න පුළුවන්. එහෙම නැත්නම් මාර්ගඵල ලබන්න පුළුවන්. ඒවා කරගත්තොත් අර ඔක්කොම යට වෙනවා. දැන් ওই රහත් වෙන රහතන් වහන්සේලාට උනත් සෙසු ආර්යයන් වහන්සේලා ඔයක කොච්චර කර්ම තියෙනවද නේ? ඒවට විපාක දෙන්න ඉඩ නැහැ. ඒවා යටපත් වෙනවා තමන්ගේ උසස් ප්‍රතිපත්ති කුසල නිසා. පිනක් තියෙන්න ඕන නැත්නම් පෙනෙන්නේ නැහැ. නැත්නම් අවකාශ ලැබෙන්නේ නැති වෙනවා. එහෙම තමයි. ඒකවත් ලොකු මේ සසර කරපු පිනක් තියෙන්න ඕනේ කාට හරි උදව් වෙච්චි. ස්වාමීන් වහන්සේ ගෑනුවයිට බඹලෝ උපදින්න බැරි කෙනෙක්. පුළුවනි. අපි වාස කල්පයකට වරක් කරන ඔය අම්මලාත් ඔක්කොම. පුළුවනි. හැබැයි වෙනසක් වෙන්නේ බඹලව දැන් බ්‍රහ්ම ලෝකවල එක ධ්‍යාන තලවල බ්‍රහ්ම ලෝක 3ක් තියෙනවා. ඒ තුනෙන් තුන්වෙනි එකට යන්න පුළුවන්. මහා බ්‍රහ්ම වෙන්නේ නැහැ කියනවා. දැන් ඔන්න බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම කියලා පළවෙනි ධ්‍යාන තලයේ භූමි 3ක් තියෙනවා. එම් බ්‍රහ්ම පාරිසජ්ජ උපදිනවා. ඊළඟට දෙවෙනි ධ්‍යානෙ වැඩුවා නම් පරිත්තාබ, අපමානාබ, ආබසරෝ තුنين පරිත්තාබ බඹතලිය උපදිනවා. තුන්වෙනි ධ්‍යානෙට වඩා තිබුණා නම් පරිත්ත සුභ, අපමාන සුභ, සුභ කින්නක තුنين පරිත්ත සුභ බඹතලිය උපදිනවා. එහෙම තියෙනවා. හැබැයි මේ බමලෝ ගියාම ස්ත්‍රී පුරුෂ බෙහෙදයක් නැහැ. ඒගොල්ලෝ කාම විරාග භාවනානේ කරලා තියෙන්නේ. එහිදී ගහාන, ජීවහා, කායන ප්‍රසාද රූප තුන නැහැ. ගන්ධ සුවඳ දැනෙන්නේ නැහැ. දිවට රස දැනෙන්නේ නැහැ. අය ආහාර ගන්නේ නැහැ. කාට සීතල උණුසුම ස්පර්ශ දැනෙන්නේ නැහැ. ඔය තුන අක්‍රිය වෙනවා. හැබැයි චක්සු ප්‍රසාද, සෝත ප්‍රසාද තියෙනවා. බුදුබණ අහන්න බුදුරු දකින්න ඒ වාගේ අවශ්‍යතා නිසා. අනිත් ප්‍රසාද තුනම ක්‍රියා කරන්නේ. ඒවා යටපත් වෙලා නීවරණ පහළ වෙන්නේ ඒ බඹතලේ ඉන්නකොට. හැබැයි බඹතලේ ඉඳලා ඉතිරි ධ්‍යාන වඩාන්න පුළුවන් ඉහළටම. ඒකට බාධාවක් නැහැ. කොහොමද කාලයක් විතර ඉන්නවද? ඒ බඹතලේට ආයුෂ් ප්‍රමාණ තියෙනවා.
අවුරුද්දෙන් එන්න බෑ. ඒ හැමෝටම බෑ. නෑ හැමෝටම බෑ කියන්නේ නියත විවරණ ලබාගත් බෝසතුන් වහන්සේලා පමණයි අතරකදී එන්න පුළුවන් වෙන්නේ. අනික කාටවත් එන්න බෑ. බැරි කාරණේ මොකද? තමන් උපන්න භවයෙහි බැඳීම නිසා. තමන් උපන්න භවයෙහි භවනිකාන්තික ලෝභය කියලා බැඳීමක් තියෙනවා. ඒ නිසා එන්නේ නෑ. ඒක සෝනස් අෂ්ටදුෂ්ටත්වය. නෑ අෂ්ටදුෂ්ටත්වයට වැටෙන්නේ. ඉතින් අසඤ්ඤතලය අරූපතලයනේ ඒ ඉහළ තැන් වලින්. අසඤ්ඤතලයයි අරූපතලය. ඒවට ඉතින් බෞද්ධෝ යන්නේ නෑනේ. අරූප ලෝකෙට යනවා. අසඤ්ඤතලයට යන්නේ බොහෝ සෙයින් අබෞද්ධ යෝගීවරු. අසඤ්ඤතලයට. අරූප ලෝකෙට යන්න පුළුවන්. එහෙ ඉතින් චතුරාර්ය සත්‍ය කලින් සෝවාන් වෙලා නොහිටියා නම් එහෙ ගින් මාර්ගඵල ලබන්න. ඒක අභවය කියන්නේ. සෝවාන් වෙලා ගියොත් පුළුවන්. ඉතිරි මාර්ගඵල ලබන්න. අය පහළට එන්නේ නැතුව හිතීම රහත් වෙනවා. ඇත්තමයි. ඒ ත්‍රිසං ආත්මේ උපන්න නම් ඉතින් ආත්භාව දහස් ගණන් දසදහස් ගණන් තව තවත් ඒ දුක්ඛ ජීවිත වලට පත් වෙවි තමයි යන්නේ. ඉතින් හැබැයි මෙහෙම එකක් තියෙනවා. නියත මිසුදුට නොගත් කෙනෙක් නම් ඒක නැත්තා කල්ප විනාශ වෙනකොට සුගතියට එනවා. එතකන් ඉතින් මේ දුක් විඳින්න වෙනවා. දැන් හැම ත්‍රිසං සතා, ප්‍රේතයන්, අසුරයන් එතකොට නිරිසතුන් අතරින් නියත මිසුදුට ගත්තා හැර ඔක්කොම එන්නේ බඹලෝ යන්නේ. කල්ප විනාශෙදී. ඉතින් මහා කල්පයක අන්තර කල්ප 80ක් නම් තියෙන්නේ. එයින් 20යි මේ ලෝකේ මිනිස්සු ඉන්නේ. අනිත් කාලේ ඉන්නේ බඹතලේ. අනිත් කාලේ ඉන්නේ බ්‍රහ්ම ලෝකවල. ඒ නිසා මේ කාන්තා පක්ෂයට ධ්‍යාන වඩන්න පුළුවන්. ඒ වඩන්න අර සූකර පෝතිකා කතාව අහලා දෙන්නේ. අහලා නැද්ද? දැන් නම් 7යි කාලේ. බුද්ධ පූජාව කවුද ලෑස්ති කරන්නේ? එහෙනම් සාමාන්‍ය විදිහට කියන්නේ සම්මත විවේකයක් ගන්න. මේ කියලා ඉවරලා යන්න. එතකොට සූකර පෝතිකා කියලා මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඊරි පැටික්කයක් හිටියා. බුදුරජාණන් වහන්සේ පිටිසුඟා යනකොට රජගහනුවර ඒ කහල ගොඩක කුණු අවශ්‍යවසෙන් ඊරි පැටික්කි. බුදුරජාණන් වහන්සේ සිනා පහළ වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ මොකද සිනා පහළ වුණේ? ආනන්දේ බලන්න මේ ඊරි පැටික්කි බඹලෝ හිටිය කෙනෙක් නේද? ඉතින් අහව පිළිවෙල. කාශ්‍යප බුද්ධ ශාසන කාලයේදී කිකිලියක්. ඒ කිකිලිය මෙහෙණින් වහන්සේලාගේ ආශ්‍රමයක් ආශ්‍රයත් වෙන ඉස්සරහ හැසිරෙනවා. ඔය දාන ඉඳුල් ටිකක් කකා. මේ කිකිලියට බුදුබණ ඇහිලා හිත පැහැදිලා. රජකුමරියක් වෙලා උපන්නා. ඒ රටේ උබ්බරී කියලා. ඒ රජකුමරිය පෙර වාසනාවට ඒ මෙහෙණි ශාසනේ පැවිදි වුණා. පැවිදි වෙලා මේ ওই වැසිකිලි වලවල් තියෙන්නේ. ඔය වැසිකිලි වලවල් වල මෙහෙණින් වහන්සේගේ මෙහෙණින් වහන්සේලාට තියෙන විනී නීතියක්. වැසිකිලි වල වහන්න තහනම්. එතකොට ඒ වැසිකිලි වලේ සිලිසිලි ගාලා පණුව දැක්කා. දැක්කාම පුලවක සංඥාව ඇති වුණා. අසුභ භාවනාව. පුලවක සංඥා. ඒකෙන් ප්‍රථම අධ්‍යාන ලබාගෙන බඹලෝ ගියා. බ්‍රහ්ම පාරිසද්ධිය උපන්න. ඉතින් බඹලොව ඒ නියමිත අවශ්‍ය කාලයක් ඉඳලා ආවායසරයක් මනුෂ්‍ය ලෝකෙට බරණැස් නුවර සිටු කුමරියක් වෙලා උපන්න. නැවත වරක් තවත් ඒ නගරෙම තැනක උපන්න ඒ කුමාරයෙක් වෙලා. ඊට පස්සේ මේ ඇවිල්ලා ඊරි පැටික්කයක් වුණා. ඒ සංසාර ස්වභාවය. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිනා පහල කරේ නිකන් නෙමෙයි. අනාගතයේ මේ ඊරි පැටික්කිය රහත් වෙනවා මේ බුදු සසුනේ. පස්සේ ඉතින් ඔය ඒකට බුදුරජාණන් වහන්සේ විශේෂ දේශනාවක් කළා. තණ්හා වර්ගී ගාථාවක් තියෙනවා. යථාපි මූලේ අනුපද්ද වේදල්ලේ. යථාපි මූලේ අනුපද්ද වේදල්හේ චින්නෝ පුරුක්කෝ පුනරේව රූහති. එවම්පි තණ්හානුසේ අනුහතේ නිබ්බත්ති දුක්ඛ මිදම් පුනප්පුන. යම් කිසි ගාහක මුල නොසින්ද
අතුපතර සිඳිනවානේ. මුල ශක්තිමත් තියෙන නිසා ඝානයට දලු දාන අතුපතර හැදෙන. ඒ වාගේ තෘෂ්ණාව සහ මුලින් උදරන්නේ නැතුව ධ්‍යාන වඩලා බඹලෝ ගියා. අයමත් මේ දුක්ඛිත ජීවිතවලට එන. එනිසා තෘෂ්ණාව සින්දොත් තමයි නැත මේ දුකටපත් නොවන්නේ කියන එක තෝරලා දෙමින් ඒ ගාථා දෙසුවා. ඊට පස්සේ මේ ඊරිපැටිකේ ඒ ආත්මෙන් චුත වෙලා ගිහින් උපන්න කාවරි පට්ටනුවේ ඒත් මේ වැඩි පුත්‍රයෙකුගේ දුවක් වෙලා. තා සුප්පාරක පටුනේ තවත් තැනක උපන්න. ඊට පස්සේ ගියා ස්වර්ණදීපේ. කියන්නේ බුරුම රටේ. එහෙකින් රජ කුමරියක් වෙලා උපන්න. ඔය පින අප්‍රමාණ පින් තිබිලා තියෙනවා මේ මාරු වෙන හැටි. ඊට පස්සේ ඒ කාලේ පින් කළා ලංකාවේ උපන්න. රුහුණේ. ලංකාවේ ඉපදිලා දුටුගැමුණු රජුගේ අමාත්‍යයෙක් හිටියා ලකොණ්ඨක අම්බරිය කියලා. එතුමාගේ බිරිඳ බාටපත් වුණා. ජීවත් වුණේ තිස්ස මහරාමේ. එක දවසක් ඔය තුලාදාර පබ්බත කියලා තියෙනවනේ නිමුලුව සේනාසනයක්. දැන් නිමුලුව තලංගර තිස්ස පබ්බත කියලා කියන එකට. ඒ පර්වතයේ හිටියා මහා අතුල කියලා රහතන් වහන්සේ නම. මේ රහතන් වහන්සේ තිස්ස මහරාම පින්නපාත එනකොට මේ කියන අමාත්‍ය දේවිය දානි පිළිගන්නවා. ඒ රහතන් වහන්සේ ආශ්‍රමයට ගිහිල්ලා සංඝයාට කිව්වා අපේ බුදුරජාණන් වහන්සේ සිනා පහල කළ ඊරිපැටික මට දාන දුන්නා කියලා. ඕක කටින් කට මෙතුමියට ආරංචි වුණා. එතකොට මෙතුරු මහා සංවේගයක් ඇති වුණකොට ඇත්තට පෙරවිසු ආත්ම තේන ජාතිසුන ඥානෙ පහළ වෙන එක ධ්‍යාන බලයක් නෙමෙයි. ඒකත් එක්තරා කුසල විපාකයක්. ඉතින් ඇත්තට මෙතුමිය ලොකු සංවේගයකටපත් වෙලා තමන්ගේ ස්වාමියාට වැඳලා මෙහි නිසාස්නේ පැවිදි වුණා. පැවිදිලා මහා සතිපට්ඨාන සූත්‍රය අහලා සෝවන් වුණා තිස්ස මහරහතන්. අර කියපු තලාදාර පර්වත සේනාසනයේදී ආසීවිසෝම සූත්‍රයන රහත් වුණා. පසු කාලයක තුමිය පිරිනුවම් පානකොට ওই විස්තර ඔක්කොම ප්‍රකාශ කළා අනිත් අය සංවේගයටපත් කරලා පිරිනුවම් පෑවා. මේ සංසාර ස්වභාවය කියේ. ඔන්නතන සඳහන් වුණානේ ධ්‍යාන වඩලා හිටියා කියලා අයමත් වෙනවා කියලා පාසහටනේ. ඒ වගේ සිදු වෙනවා. ඒ නිසා දැන් එතන තුනනේ රාජකුමාරිය පැවිදි වෙලා ධ්‍යාන වඩලමු ලෝකේ. ඒ නිසා බාධාවක් නැහැ. දැන් යන්න පුළුවන් නම් වඩන්න ධ්‍යාන. බැරිනේ. හිතන්න පුළුවන් නම් පුළුවන්. දැන් අර අපි ඔය බුරුම රටේ යන ආරණ්‍ය ඉන්නවා. ඒක අම්මා කෙනෙක් දැන් අවුරුදු 6කට ඉස්සර අපි දැක්කා. දැන් නම් ඇද්ද දන්නේ නැහැ. එතුමිය අවුරුදු 2ක් 3ක් එතන භාවනා කරනවා. එතුමියගේ දරුවෝ 9 දෙනෙක් ඉන්නවා. පුතාලා 6 දෙනයි, දූවරු 3 දෙනයි. එයින් පුතාලා 3 දෙනෙක් මහානදම් පුරනවා. දූවරු 3 දෙනෙක් ඒ දසසිල් සමාදන් වෙලා මහානදම් පුරනවා. අනිත් 3 දෙනා ගෙදර බලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ මණ්ඩලයේ මේ ඉන්නේ නැතම් 600කට මෙහා තැනක. අෂ්ට සමාපatti ලැබලා විපස්සනා ඥාන මුදුනටම ගිහිල්ලා කරන්නේ ඉතින් මේ උපාසකම්ම දරුවෝ 9 දිනක අම්මා කෙනෙක් නම් කොච්චර වයසදනේ. නමුත් අර නියම උපදේශ ඇතුවේ වඩාපු නිසා නියම ලෙසට ධ්‍යාන සමාපatti උපදවාගෙන විපස්සනා වඩලා හිටියේ. ඒ දරුවන්ගේ පියක් එතන භාවනා කරලා එයාට බැරි වුණා. එයා වය වෘද්ධ වගේම ලෙඩ රෝග තියෙනවා. ඇඟ හුඟක් බරපතලයි. ඉතින් ඉරියව් පවත්වන්න අමාරුයි. මම මේ කියන්නේ ගිය ඇත්තට උපාසිකාවන්ට ධ්‍යාන වඩන්න පුළුවනි. දැන් එතන ඉන්නවා මට මතකයි දැන් 97 අවුරුද්දේ අපේ සම්මුඛෝ නම් එතන භාවනා කරපු දෙමළ ජාතික දසසිල් මෑණි කෙනෙක් වයස අවුරුදු 19යි. අෂ්ට සමාපatti ලබා විපස්සනා ඥාන දිනු කරගෙන ඉන්නේ. මං කිව්වා දෙමළ බසින් මට මේ භාවනා මාර්ගයේ ප්‍රතිගත කර දෙන්න. එතුමිය කිව්වා මං දෙමළ වුණාට දෙමළ ඉගෙනගෙන නැහැ. කතා කරන්නේ ගුරු බසේ රටේ. ඒ නිසා එයාගේ අක්කණන් දන්නවා දෙමළ ඉගෙනගෙන තියෙනවා කියන්න කියලා ඉකරුනේ නැහැ. මොකද ලංකාවට මේ මෙහෙම ඇත්තොත් මේ දිනුවට පත් වෙලා ඉන්න බව කාටත් අහගන්නයි ඒක මම බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ වාරය යනකොට ඒගොල්ලෝ වෙන පළාතකට ගිහිල්ලා වෙන සේනාසනයකට ඉතින් සොයා ගන්න බැරි වුණා.
ඒ නිසා තවත් එතන හිටියා ඒ වගේම දෙමළ ජාතික තරුණ කෙනෙක් පැවිදි වෙලා ඒකට අනුසම්පන්නයි ධම්ම රත කියලා නම. ඒක ඔය වගේම වයස 19යි. අෂ්ට සමාපatti ලබා විපස්සනා ඥාන වල. ඊට පස්සේ ආද අප යනකොට යා ත්‍රිපිටක අධ්‍යාපනයට ගිහින් තියෙනවා මේ රංගුන් නුවර. ඔය වාගේ ගිහි පෑදි හැමෝටම මේව වඩන්න පුළුවන්. ඒ ඕන කරන්නේ හොඳම නිවැරදි වූම උපදේශ ඕනේ. අනික නිරෝධකම ඕනේ. විවේකයේ ඕනේ. අනික ඉතින් ප්‍රඥාව ඕනේ. නුවණ ඕනේ. මේ ටික තියෙනවා නම් කරන්න පුළුවන්. බැරි දෙයක් නෑ. බැරි දෙයක් නෑ. ඉතින් අපේ රටට වෙලා තියෙන්නේ දැන් ලංකාවේ මෙහෙනම් හුඟක් නිදහස තියෙනවා. ලංකාවේ නම් අපේ බෞද්ධයන්ට නිදහස බොහෝම අඩුයි. බොහෝම අඩුයි. මේ රටවල හරියට නිදහස තියෙනවා. මේ රටවල ඉන්න නැත්නම් ධ්‍යාන වඩන්න පුළුවන් හරියට උපදෙස් ලැබෙනවා.